සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ජීවන යථාර්ථය සම්බුදු දහමින් පින්වත් ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ ආරෝප වාහිනී දායකත්ව සද්ධර්ම දේශනාව උදෙසා වැඩම කොට වදාළ ඉන්දුරාගාර ශ්‍රී ජේතවනාරාම වාසී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්මදේශනාවේ අද දිනේදී සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මතුගම උතුංගම දොඩම්පාපිටිය ශ්‍රී ධර්මාරාම විහාරස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති හත්තැල්ල බටුදුරේ පූජ්‍යපාද සරණතිස්ස නායක ස්වාමින් වහන්සේගේ අවවාද උපදෙස් මත කල්යාණ මිත්‍ර දායක සභාවේ සදැහැති සුපින්වත් පිරිස විසින් එසේනම් ධර්මදේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරජ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා
අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු. කම්මස්සකා මානව සත්තා කම්මදායාදාති සාදු සාදු සාදු. වැඩමව අවදාලා අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු මේ පින්වත් සියලු දෙනා කාරුණික පින්වතුනි, අද දවසේහි සූදානම් වන්නේ මේ පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කරන්නට දායකත්වය දරමින් මේ පින්කමට සහභාගී වන මේ පිරිස වන්නේ මතුගම උතුම්ගම දොඩම්පාපිටිය ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ ඇතුළු විහාරගණයේ අධිපති හත්ඇල්ල බටදුරේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රධාන උන්වහන්සේගේ අනුශාසකත්වය සහිත කල්යාණ මිත්‍ර දායක සභාවයි අද දවසේහි මේ දායක පිරිස වශයෙන් සහභාගී වන්නේ දායකත්වයේ දරන්නේ. විශේෂයෙන්ම මේ පින්වත් සෑම දෙනාගේම ශ්‍රද්ධා සම්පන්න දායකත්වයෙන් කල්යාණ මිත්‍ර දායක සභාවේ සියලු දෙනාගේත් ඒ ඇත්තන් නමින් පරලොව සැපත් වන්නට යෙදුනා වූ සියලු ඥාතීන්ගේ යහපත උදෙසා මෙලොව ඇත්තන්ටත් පින් දෙමින් පරලොව ඇත්තන්ටත් පින් දෙමින් ඒ ඇත්තන්ගේ මෙලොව සහ පරලොව ජීවිත සාර්ථක කර ගැනීම උදෙසා මේ පින්කම සඳහා සහභාගී වෙනවා දායක වෙමින්. ඒ වගේම උදුලාවතී මහත්මියගේ ලිවේරිස් පියාණන් දියණිය රසිකා සොයුරු කරුණාරත්න යන ඇත්තන් විශේෂයෙන් නම් සඳහන් කරමින් සිහිපත් කරනවා අද දවසේදී. බෞද්ධ මාධ්‍ය ජාලයේ අධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත් ලෝකවාසී සත්වයින්ටත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් අද දවසේහි විශේෂයෙන් මේ පින්කම සඳහා උපකාරී වෙච්ච දර්ගා නගරය තිලක මෙඩිකල්ස් හි අධිපතිතුමාටත් සේපාලිකා මහත්මියටත් වික්‍රම චින්තක වික්‍රම සනත් ඉන්දික යන පින්වත් පිරිසටත් විජිතා මහත්මියටත් අශෝක තිලකරත්න විදේශගතව සිටින මහත්මයාටත් එවැගේම ශාන්ති මහත්මිය දුලංජලි මහත්මිය යන අයටත් ඒ පවුල්වල පින්වත් සෑම දෙනාටමත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරමු. කම්මස්සකා මානව සත්තා ආදී ධර්ම පාඨයට අර්ථ විස්තර විවරණ සහිතව. කාරුණික පින්වත්නි, කම්මස්සකා කර්මය ස්වකීය කොට ඇත්තෝ අපි සත්වයෝ සියලු දෙනාම කම්මස්සකා කර්මය ස්වකීයයි. කර්මය ස්වකීයයි යන්නෙන් අදහස් කරන්නේ අප අපගේ තීන්දුකාරයින් බවට පත් වෙලා තියෙනවා කියන එකයි. අපි හැමදෙනෙක්ම අප විසින්ම අපගේ අනාගතය තීන්දු කරගන්නා වූ අයයි. අපිට හම්බ වෙලා තියෙන මේ උතුම් ජීවිතය, මේ උතුම් ජීවිතයත් එක්ක තියෙන බොහොම ටික කාලය
අර්ථ සම්පන්නව ගෙවන් කිරීමේ වැදගත්කම අප විසින් සලකා බැලිය යුතු වෙනවා මේ වෙලාවේදී. කාරුණික පින්වත්නි, පින්පව් කියන ඒවා ස්වකීයයි, තමා විසින් කරගත්තොත් තමාටයි. එය අනෙකාගේ පින්පව් තමාටද, තමාගේ පින්පව් අනෙකාටද ලබා ගැනීමට තියෙන ඉඩකඩ සුජීවත්ව සිටියේදී අමාරුයි. ඒ වාගේම අප විසින් කරගන්නා ලද්දා වූ පින්පව් අපටම අයිති වෙනවා ප්‍රධාන වශයෙන්ම. එතනදී නිදර්ශන කිහිපයක් අප ඉදිරියේ තිබෙනවා. අපේ අනාගතය තීන්දුව කරන්නේ අප විසින්ය කියන කාරණාවට. සාමාන්‍යයෙන් අප හිතනවා, අප අතරින් ඇතැම් කෙනෙක් හිතනවා, ඇතැම් දේශනාවක එනවා, අපේ අනාගතය තීන්දුව කරන්නේ අප නොවේ දෙවියන්ය කියලා. ඒත් කාරුණික පින්වත්නි, උදේහිට රෑ වෙනකම් කරන කියන කටයුතු අතරත අප අතර තියෙනවා රැස් කරගන්නා වූ දේවල් සුදු පාට සහ කළු පාට වශයෙන්. එහෙමත් නැත්නම් හොඳ සහ නරක වශයෙන්. එහෙමත් නැත්නම් ශ්වේත සහ කෘෂ්ණ වශයෙන්. කිලිටි සහ පිරිසිදු වශයෙන්. පින් සහ පව් වශයෙන්. මුවින් පිටවන්නා වූ වචනයකින්ද, ගතින් කෙරෙන්නා වූ ක්‍රියාකාරකමකින්ද මේ හොඳත් එකතු වෙන්න පුළුවන්, නරකත් එකතු වෙන්න පුළුවන්. මේ දෙකම එක තැනකට එකතු වෙන්න පුළුවන්. මේ කාරණාව තවත් පැහැදිලි කිරීමට ඉස්සර වෙලා ඉන්ද්‍රිය සහ අවයව පිළිබඳ වෙනස පැහැදිලි කරන්නට ඕනේ. මුලින් කී කාරණාව තේරුම් ගැනීමට. ඔබ ඊටමත් හොඳින් දන්නා විදිහට ඉන්ද්‍රිය තියෙන්නේ 5යි. ඒකට අපි නිතර පාවිච්චි කරන පාරිභාෂික නාමය තමයි පංචේන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය 5 මොනවද කියලා ඇහැවුවොත් අපිට දෙන උත්තරය තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන වචන ටික එකට කිව්වහම ඒක වචනයි. බහු වචන නෙවෙයි. සාමාන්‍යයෙන් ඒක වචනයක එන්නේ එකක් කියන එකයි. ඇස කියන්නේ එකක්. ගොඩක් නම් ඇස නෙවෙයි ඇස්. කන කියන්නේ එකක්. ගොඩක් නම් කන නෙවෙයි කන්. ඒත් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියද්දී අපි ඒක වචනයෙන් සඳහන් කරන්නේ ඇයි ඇස් දෙකක් තියෙද්දි මොකද ඇස කියලා කියන්නේ? කන් දෙකක් තියෙද්දි මොකද කන කියලා කියන්නේ? හරිනම් ඇස්, කන්, නාසය, දිව, ශරීරය කියන්න එපාය. කෙනෙකුට කියන්න පුළුවන්, හිතෙන්න පුළුවන් ඉන්ද්‍රිය කියලා කිව්වහම ඇස, කන, නාසය, දිව, ශරීරය විතරද ඉන්ද්‍රිය? ඇයි? දකුණු අත ඉන්ද්‍රියක් නෙමේද? වම් අත ඉන්ද්‍රියක් නෙමේද? කකුල් ඉන්ද්‍රියක් නෙමෙයිද? අඳිනකොට ඉන්ද්‍රිය පද්ධතිය කියලා හුඟක් දේවල් අඳිනව නේද? රැස, කන, නාසය, දිව, ශරීරය ඉන්ද්‍රිය වෙද්දී ඔළුවේ තියෙන කෙස් ඉන්ද්‍රියක් නෙමේද? ඉන්ද්‍රියක් නෙමේ නම් ඒව මොනවද? ඇයි 5ක් විතරක් ඉන්ද්‍රිය අරන් තියෙන්නේ කියලා අහන්න පුළුවන්. උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය කියලා අඳිනකොට දිවත් ඉන්ද්‍රියක් හැටියට අඳිනවා. දතුත් ඉන්ද්‍රිය හැටියට අඳිනවා, ඉන්ද්‍රිය පද්ධතිය හැටියට. දැන් කාරුණික පින්වත්නි, වෙනස පැහැදිලි කරගන්නට ඕන. ඇත්තටම ඇස් දෙකක් තියෙනවද?
මෙතෙන්ට ධර්ම ශ්‍රවණය සඳහා මැදිරියට පැමිණ සිටින්නා වූ පින්වතුන්ටත් මේ ධර්ම ශ්‍රවණය කරන්නා වූ ඈත දුර බැහැර සිට ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ටත් පුංචි පහේ අභ්‍යාසයක් දෙන්න ඕනේ. දැම්මම කරලා බලන්න. එක පැත්තකින් මේ අපාසල වැඩ ඉන්නා වූ බුදු පිළිම වහන්සේ දිහාවේ හොඳට බලාගෙන මේ කෙලවරේ තියෙන යම්කිසි කෙලවරේම තියෙන යම්කිසි දෙයක් දිහාවේ අනිත් ඇහින් බලන්න එකවර බුදු පිළිම වහන්සේ දිහාවේ එක ඇහැකින් බලලා අනිත් ඇහෙන් අඩුම ගානේ මා දිහා බලන්න. එහෙම හැකියාවක් නෑ. ඇස් එකක්ද අපට තියෙන්නේ දෙකක්ද? එහෙම බලාගෙන ගියාම ඇයි ඇස් දෙකෙන් දෙකක් බැරි? ඇස් දෙකක් නැති නිසා. තියෙන්නේ ඇස් එකක් නිසා. එතකොට පේන්න තියෙන්නේ දෙකක්. ඔය කාච දාන්නේ දෙකටම. ඔය කණ්ණාඩි දාන්නේ ඇස් දෙකටම. පැහැදිලි. ඊටාම පැහැදිලිව තේරුම් ගන්න කාරුණික පින්වත්නි. ඇස් තියෙන්නේ ඉන්ද්‍රිය වශයෙන් එකයි, අවයව වශයෙන් දෙකයි. ඉන්ද්‍රිය යනු අවයව නොවේ, අවයව යනු ඉන්ද්‍රිය නොවේ. අත ඉන්ද්‍රියක්, පය ඉන්ද්‍රියක්, කෙස් ඉන්ද්‍රිය ආදි වශයෙන් ඉන්ද්‍රිය වෙන් කරන්න බෑ. ඉන්ද්‍රිය තියෙන්නේ පහයි, අවයව තියෙනවා ගොඩක්. කකුල් කියන්නේ අවයව. අත පය ඇඟිලි කියන්නේ අවයව. ඇස් දෙකක් අවයව වශයෙන්. කෙස් අවයව. හිස් අවයව. ඉන්ද්‍රිය තියෙන්නේ පහයි. වෙනස මොකක්ද? යම් කිසි දෙයක් ලෝකයෙන් මේ ඇඟ ඇතුළට ගන්නවා නම් හෝ ගනුදෙනු කරනවා නම් ඇඟ ලෝකයක් සමග ගනුදෙනු කරනවා නම් ගන්නවා නම් ඒක කරන්නේ ඇසත් කනත් නාසයත් දිවත් ශරීරයත් විසින්. අපි පින් වශයෙන් හෝ පව් වශයෙන් යම් කිසි දෙයක් ගන්නවා නම් ගන්නේ ඇස කන නාසය දිව ශරීරය විසින්. අතෙන් යම් කිසි පාප කර්මයක් කරනවා වෙන්න පුළුවන්. ඒත් අත අවයවයක් වශයෙන් ක්‍රියාත්මක වුණාට ඒක අපේ ඇතුළට ගන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන එකකින්. මේ පේන්න තියෙන අවයවය නාසය නොවේ. මේ පේන්න තියෙන අවයවය කන නොවේ. මේ පේන්න තියෙන අවයවය ඇස නොවේ. මොකද්ද මෙහෙම අල්ලන්න පුළුවන් වෙන්නේ? අවයව නෙවෙයි. ඒකට කියන්නේ ශරීරය කියලා. පේන එකටයි ඇස කියන්නේ. මස් ඇස නෙමේ. මස් ඇස නම් මසයි. මස කියන්නේ හමයි. ඒතර ඒක ශරීරයයි. එහෙම බලාගෙන ගියාම කන කියන්නේ මේකට නෙවෙයි. මේක කපාපුවාම ඇහෙන්නේ නැතුව වෙන්න බෑන. මේක කැපුවත් ඇහෙනවනේ. මේ තියෙන්නේ කනේ පෙත්ත, ඒක ශරීරයයි. මේ තියෙන්නේ නහයේ ශාරීරික භාවයයි. ඒක නිසා චක්කුසෝත ගාන જીවහා ආදි වශයෙන් එන්නේ ඉන්ද්‍රියයයි. පෙනීම, ඇසීම, ස්පර්ශය, රස දැනීම තමයි ඉන්ද්‍රියයන්ගෙන් අදහස් කරන්නේ. කාරුණික පින්වත්නි, මේ වයින් තමයි පව් සහ පිං සිද්ධ වෙන්නේ. අතෙන් යම්කිසි ආකාරයේ හොරකමක් කරනවා නම් ඒක ශරීරයෙන් කරන එකක්. ඒකට ඇස සම්බන්ධ වෙනවා, කන සම්බන්ධ වෙනවා, නහය දිව සම්බන්ධ වෙනවා,
ශරීරය සම්බන්ධ වෙනවා. හොඳයි. දැන් අපි බලමු කොයි විදිහටද අර පෙරකී කම්මස්සක භාවය තමාගේ ස්වාමිත්වය කර්මයේ ස්වාමිත්වය ඇති වෙන්නේ. මේ පින්වත් පිරිස දැකලා තියෙනවා කුණු කාණු. වීම ජරාවයි. අපවිත්‍රයි. අප්‍රසන්නයි. දුර්ගන්ධයි. කුණු කාණු. ඒ වගේම මේ පින්නතුන් දැකලා තියෙනවා ලස්සන මනරම් දිය ඇලි ගලා හැලෙන කඩා හැලෙන මනස්කාන්ත දිය ඇලි. කවුරු හරි කෙනෙක් කුණු කාණුවකට පනිනවා. කුණු කාණුවකට පැන්නහම ඇඟේ ගෑවෙනවා ජරාව. අපවිත්‍රයි. මුළු ශරීරයම අප්‍රසන්න වෙනවා දුර්ගන්ධයි ගඳ ගහනවා. කවුරුවක්වත් කුණු කාණුවට තල්ලු කරන්නේ නැහැ. කුණු කාණුව ළඟ කවුරු හිටියත් පනින්නේ නැහැ. හැබැයි මේ මං කියන තැනත්ත කුණු කාණුවට ස්වේච්ඡාවෙන් පනිනවා. කාගේද වැරද්ද? කුණු කාණුව හදාපු කෙනාගේද වැරද්ද? නෑ. කාණුවට කුණු දාපු අයගේද වැරද්ද? නෑ. කුණු කාණුව ළඟ හිටපු අයගේද වැරද්ද? නෑ. කුණු කාණුවක් හදන්න යෝජනාව සකස් කරලා ව්‍යාපෘති වාර්තාවක් ලියාපු කෙනාගේද වැරද්ද? නෑ. කාගේද වැරද්ද? කුණු කාණුවට පැනපු කෙනාගේ. දිය ඇල්ලක් තියෙනවා. ඒ මනස්කාන්ත ලස්සන දිය ඇල්ල. යම් කෙනෙක් දිය ඇල්ල තියෙන තැනට බොහොම අමාරුවෙන් ගොඩ වෙනවා. නානවා යායකින්. පිරිසිදු වෙනවා. එයාගේ අපිරිසුදු භාවයන් නැති වෙනවා. එයා සුවඳ පැනින් නානවා. සබන් ගාලා නානවා. ඒ ලස්සන දිය ඇල්ලේ ළඟ ඉන්න අය හින්දාද එයා එහෙම නාන්නේ? දිය ඇල්ලට නාන එකේ දිය ඇල්ලෙන් නාලා පිරිසිදු වෙන එකේ වටිනාකම හා වගකීම තියෙන්නේ දිය ඇල්ල ළඟ පදිංචි වෙලා හිටපු අයටද නාපු අයටද? නාපු කෙනාට. දිය ඇල්ල ගාවට එක් කරගෙන ගිය කෙනාටද නාපු කෙනාටද? නාපු කෙනාට. කාරුණික පින්වත්නි, දිය ඇල්ලේ ගලාගෙන යන සුන්දර පිරිසිදු දිය ගිහිල්ලා වැටෙනවා පිපී විකසිත වෙච්ච මල් ගොන්නක් සහිත ලස්සන පුස්කරණියකට පොකුණකට. කුණු කාණුව ගිහිල්ලා වැටෙනවා මහ කුණු ජරා වලකට. දැන් යම් කිසි කෙනෙක් කුණු කාණුවට පනින්නේ නම් ඒකේ වගකීම කුණු කාණුවට පනින්නා වූ තැනැත්තාටයි. යම් කිසි කෙනෙක් දිය ඇල්ලෙන් නාන්නේ නම් ඒකේ වගකීමද දිය ඇල්ලෙන් නාන්නා වූ තැනැත්තාටයි. දිය ඇල්ල ගාව හිටියා හෝ කුණු කාණුව ළඟ හිටියා හෝ ඒ ඇයට නෙවෙයි. තමන් කරගන්න දේවල් තමන්ටයි. මේ නිදර්ශනයෙන් පැහැදිලි කරන්නේ පව් කරන තැනැත්තායි පින් කරන තැනැත්තායි. යම් කිසි පුද්ගලයෙක් පව් කරනවා නම් පව්කාර ජීවිතයක් ගත කරනවා නම් පව් වැඩ දැන දැනත් කරනවා නම් මේවා පව්යයි කියා දිදී තියද්දිත් කරනවා නම් මේවා නොකල යුතු දේවල් යයි කියා තියද්දි නොකල යුතු දේම කරන්නේ නම් එතනතර ස්වේච්ඡාවෙන් කුණු කාණුවට පනින්නා වූ තැනැත්තා වගේ. ස්වේච්ඡාවෙන්ම කුණු කාණුවට පනිනවා නම් ඉතින් මොකද කරන්නේ? ඒක වගකීම තව කෙනෙකුට ගන්න පුළුවන් කමක් නැහැ. පව් වැඩම කරනවා නම් ගමේ පන්සලේ හාමුදුරුවන්ට කරන්න දෙයක් නැහැ. පව් වැඩම කරනවා නම් පව් වැඩ කරන්න එපා කියලා කිව්වත් අනිත් අයට ඒකට කරන්න දෙයක් නැහැ. ඒ දැක්කද?
කම්මස්සකා කර්මය ස්වකීයයි. තමන් කරගන්න දේවල් ඒක. කුණු කාණුවට පැනපු කෙනා කුණු කාණුව දිගේ ගියාම අන්තිමේටම වැටෙන්නේ මහජරා කුණු වලකට. ආන්නේ වගේ දුගතියටපත් වෙන්න පුළුවන්. දුගතිගාමී වෙන්න පුළුවන්. කාණුව දිගේ ගිහින් සුගති වෙන්න බෑ. අර ලස්සන දියැලට ගිහිල්ලා ලස්සනට නාපුවාම පිරිසිදු වෙනවා ගිහින් ලස්සන පොකුණකට ගිහින් නානා ඉන්න පුළුවන්. මල් පිපිච්ච. ඒක සුගතිගාමී වීම. ඒක නිසා සුගතිගාමී වෙනවද නැද්ද කියන එක තීන්දුව කරන්න ඕනේ තමන්. දුගතිගාමී වෙනවද නැද්ද කියන එක තීන්දුව කරන්න ඕනේ තමන්. කවදාක්වත් වෙන කෙනෙකුට ඒක තීන්දුව කරන්න බෑ. අපේ ලොකු හාමුදුරුවන්ටවත් තීන්දුව ගන්න බෑ දායකයෝ යම්කිසි ආකාරයක පවක් කරන්නේ නම්. අපේ පැතුම් මහත්තයටත් තීන්දුව කරන්න බෑ තව කවුරු හරි පව් කරන්නේ නම්. ඒක තමයි ස්වභාවය. ඒක සකා කියන්නේ ස්වකීයයි. කම්මස්සකා තමන්ම කරගන්න දේවල්. අපිට ඉතුරු වෙලා තියෙන බොහොම ටික කාලයයි මේ ජීවිතේ. ඒ ඉතුරු වෙලා තියෙන ටික කාලයේ දේවත් අනාගතය තීන්දුව කරගන්න ඕනෑ විදිහේ මග උපකරණ සූදානම් කරගන්නට ඕන. කාරුණික පින්වත්නි, ඔබේ දැවැන්ත අවධානය යොමු කරන්නට ඕන කරුණක්. ඒ මොකක්ද? දැවැන්තම අවධානය. අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් කුණු කාණුවේ ඉන්නවා. ඇඟේ ජරාව ගෑවිලා. අප්‍රසන්නයි. දුර්ගන්ධයි. එයා කුණු කාණුවේ ටික දවසක් ඉඳලා ගොඩට එනවා. දැන් ඔබගෙන් මා අහන්නා වූ ප්‍රශ්නය තමයි කුණු කාණුවේ සිට ගොඩ ආපු තැනැත්තා ගඳයිද සුවඳයිද සුවඳ නැද්ද ගඳ නැද්ද? කුණු කාණුවේ ඉඳලායි ආවේ. අපිරිසිදුද පිරිසිදුද? එයා අපිරිසිදු නැද්ද පිරිසිදු නැද්ද? ඔය තැනැත්තා කුණු කාණුවෙන් ගොඩ ආපු පළියට නෑවා වෙන්නේ නෑ. කුණු කාණුවෙන් ගොඩට ආපුවාම අපිරිසිදු ගොඩෙන් ගොඩට ආවා වුණා මිසක් පිරිසිදු වුණා නොවේ. කුණු කාණුවෙන් ගොඩ ආ පමණයි නෑවා නොවේ. මොකක්ද ඒ කියන්නේ? පව් වැඩ නොකර සිටීම පමණක් ප්‍රමාණවත් නෑ, පින්කම් කරන්නට ඕන. කුණු ගොඩේ ඉඳලා ගොඩ ආවට විතරක් ප්‍රමාණවත් නෑ, පැහැදිලි ලෙස නාන්න ඕනේ දිය ඇල්ලෙන්. පව් වැඩ නොකර හිටියාට විතරක් ප්‍රමාණවත් නෑ, පින්කම් කරන්න ඕනේ. කාරුණික පින්වත්නි, කම්මස්සකා සත්තා සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝය. තමන් කරගන්න දේවල් තමයි තමන්ට. අපි නිදර්ශනයක් ගමු තව එකක්. මම අවුරුදු ගානක් තිස්සේ සීනි, පැණි, පිටි සහිත ආහාර ගන්නවා. මම ගොඩාක් සීනි වලට ඇබ්බැහි වෙලා. පිටි සහිත ආහාර, පිටි වලින් හදන ආහාර, පාන් පිටි මිශ්‍ර ආහාර හා පාන් වර්ග
දීර්ඝ කාලයක් අනුභව කරනවා. ඒතර මම සීනි වැඩිපුර කාපුහාම අපේ පැතුම් මහත්තයාට දියවැඩියාව හැදෙනවද මං කාපුහාම? එහෙම වෙන්නේ නැහැ. පැතුම් මහත්තයා සීනි කාපුහාම මට දියවැඩියාව හැදෙනවද? එහෙම හැදෙන්නේ නැහැ. හැදෙන්නේ කාටද? කාපු කෙනාට. දැක්කද ස්වකීයයි. මං කරගත්තොත් මටයි. ඉතින් අපි ගෙවන්නේ කවුරු කරපුවද? තමන්ම කරපුවා. මේ විඳින්නේ කවුරු කළ පින්ද? තමන්ම කළ පින්. දැක්කද කම්මස්සකා. තව කෙනෙකුට කරන්න පුළුවන් කරුණු 2යි 3යි. 1 මාර්ගෝපදේශය දෙන්න පුළුවන්. 2 උදව් කරන්න පුළුවන්. 3 සම්පත් සපයන්න පුළුවන්. කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ගමු. පාඩම් කරන ළමයෙක් ඉන්නවා. ඒ ළමයා පාඩම් කරනවා. ඒ ළමයාගේ වැඩිහිටියන්ට මොනවද කරන්න පුළුවන්? පොත් අරන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ පහසුකම් සපයන්න පුළුවන්. 2 පාඩම් කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. මාර්ගෝපදේශය දෙන්න පුළුවන්. 3 දන්නේ නැති දේවල් කියලා දෙන්න පුළුවන්. දුව වෙනුවෙන් තාත්තට පාඩම් කරන්න පුළුවන්ද? පුතා වෙනුවෙන් අම්මට පාඩම් කරන්න පුළුවන්ද? ලෙඩෙක් ඉන්නවා. බේත් ගෙනත් දෙන්න පුළුවන්. බේත් බොන විදිහ කියන්න පුළුවන්. බේත් බීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කරන්න මාර්ගෝපදේශය දෙන්න හා උදව් කරන්න පුළුවන්. ලෙඩා වෙනුවෙන් වෙන කෙනෙක් බේත් බොන්න පුළුවන්ද? එහෙම වැඩක් නෑ. ඒක නිසා හොඳට නරකට දෙකටම උදව් කරන්න පුළුවන්. උපදෙස් දෙන්න පුළුවන්. පහසුකම් සම්පාදනය කරන්න පුළුවන්. හැබැයි ඒක තව කෙනෙකුට කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. නත්ති පාපං අකුබ්බතෝ ධම්මපදේන ප්‍රකාශයක්. නත්ති පාපං අකුබ්බතෝ නොකරන්නාට පව් නැත. කාරුණික පින්වත්නි, මේ හැම දෙයක්ම තේරුම් ගන්න කම්මස්සකා කරන කෙනාටයි අයිතිවන්නේ. නොකරන කෙනාට නෙවෙයි. ඊට ආනුසංගික කාරණා තියෙන්න පුළුවන්. සත්ව ඝාතනය ගත්තත් ඒ විදිහට තමයි. මාළුවෙක් ඉන්නවා වෙන්න පුළුවන්, සතෙක් වෙන සතෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ සතා යම් ආකාරයකින් කවුරු හරි කෙනෙක් මරනවා වෙන්න පුළුවන්, මරනවා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හිතෙන් අකමැත්තෙන්. ඒතර බලාගෙන හිටපු කෙනාට නෙමෙයි පව්. කරන කෙනාටයි පව්. යම් කිසි කෙනෙක් ඒකට උදව් කළොත් එයාට සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා කාරුණික පින්වත්නි, නොකරන්නාට පව් නෑ, කරන්නාටයි පව් තියෙන්නේ. නොකරන්නාට පින් නෑ, කරන්නාටයි පින් තියෙන්නේ. ඒ පව් සහ පින් එකතු වෙලා අපිට එක ගිණුමකට යනවා. ඕනෑම දවසක පිනේ බලයෙන් ඇවිදිලා හෝ පවේ බලයෙන් ඇවිදිලා අපිට විපාක දෙනවා. දැන් බැංකුවක තම්පත් කරලා තියෙනවා නම් සල්ලි අපිට ඕන දවසට ගන්න. සල්ලි වලට ඕන දවසට අපිට එනවා නෙමෙයිනේ. හැබැයි පින එහෙම නෑ. පවත් එහෙම නෑ. අපිට ඕන වෙලාවටම ගන්නව නෙමෙයි. පින් පළ දෙනවා. පවුත් පළ දෙනවා. කොයි වෙලාවෙ පළ දෙයිද කියලා හිතා ගන්න බෑ. ඒක නිසා පිනුත් ගිනුම් ගත කරගෙන පවුත් ගිනුම් ගත කරගෙන තියනවා නම් පවුත් කොහෙන් හරි පළ දෙන්න පුළුවන්. පිනුත් කොහෙන් හරි පළ දෙන්න පුළුවන්. උන්න ගමන් වාසනාව කඩන් වැටෙනවා. උන්න ගමන් අවාසනාව කඩන් වැටෙනවා.
මම මෙතනදි කියන්නේ නෑ වැරදිලාවත් කියවෙන්නේ නෑ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පාපයෙන් කර්මයෙන් කියලා. හැම දෙයක්ම සිද්ධ වන්නේ කර්මයෙන් නෙවෙයි. ඒත් අර ගිනුම් ගත වෙලා තියෙන පව් සහ පින් කොයි මොහොතක හෝ අපව වෙලා ගන්න බැරි නෑ. ඒක තවත් කවුරුවත් කරපුවා නෙවෙයි. කවුරු හරි කෙනෙක් හොඳටම සීනි කාලා තියෙනවා නම් හොඳටම සීනි සහිත ආහාර අරගෙන තියෙනවා නම් ඒක පස්සේ කාලෙක නවත්තලා තිබුණා උනත් පරණ කාපු සීනි වලට පස්සේදී වෙඩියා වෙන්න බැරි නෑ. දැක්කද? පව් කරලා තියාගත්ත එකත් හරියට නිකන් සීනි කාලා තියාගත්තා වගේ තමයි. පස්සේ කාලෙකදී එව්වා පව් වශයෙන් ඇවිදින්න විපාක වශයෙන් අපිට ලැබෙන්න පුළුවන්. කවුරු හරි පොඩි කාලේ කොල කැඳ බීලා තියෙනවා. පොඩි කාලේ සාකෂාර ඖෂධ භාවිත කරලා තියෙනවා. පොඩි කාලේ ශරීර ශක්තියට වමනා කරන්නා වූ ආහාර පද්ධතීන් අරගෙන තියෙනවා. ඒ පුංචි කාලේ ව්‍යායාම කරලා තියෙනවා. ලොකු වෙනකොට ඒ තැනැත්තගේ ආයුෂ දීර්ඝ වෙන්න පුළුවන්. නිරෝගිමත් ශරීරයක් ලැබෙන්න පුළුවන්. එතකොට අම්මා ව්‍යායාම කරපුවාම තාත්තා ව්‍යායාම කරපුවාම පුතා නිරෝගී වෙනවද? එහෙම නෑ. තාත්තා ව්‍යායාම කරපුවාම පුතා නිරෝගී වෙනවද? එහෙම නෑ. මම හොඳට ව්‍යායාම කරලා මම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෙක් ඉන්නවා ඒ යාළුවට මේ ව්‍යායාම ටික ලැබිලා නිරෝගී වේවා කියලා. හරියනවද? එහෙම වෙන්නේ නැහැ. මගේ යාළුවෙක් මිත්‍රයෙක් ඉන්නවා එයා හොඳට බේත් බීලා ප්‍රාර්ථනා කරනවා අනේ අසවලාට මේ බේත් බීමෙන් සුවය ලැබේවා කියලා. ලැබෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒක කම්මස්සකා. කර්මය ස්වකීයයි. තමන් කරගත්තොත් තමන්ටයි. ඒක නිසයි විහාරස්ථානයකට ගිහිල්ලා විහාරස්ථානයේ සිල් සමාදන් වීම මෙබඳු ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණය කරවීම පන්සල් ප්‍රතිපිලිම ඉදිකිරීම ආදී පින්කම් සමග දරුවන් වෙනුවෙන් යම්කිසි දෙයක් වැඩිහිටියන් වෙනුවෙන් යම්කිසි දෙයක් නැතිබෙරි ඇත්තන් වෙනුවෙන් යම්කිසි දෙයක් උපකාරී අවශ්‍ය වූ තැනැත්තන් වෙනුවෙන් යම්කිසි දෙයක් මේ මහා සමාජයට අවශ්‍ය කරන්නා වූ උපකාරයක් වේ නම් එය මේ මහා පරිසරය සුන්දර ලස්සන කරන්නට හා ආරක්ෂා කරන්නට යම්කිසි දෙයක් කරන්න තියෙනවා නම් ඒ ඔක්කොම පින්. ආරාම රෝපා වන රෝපා යේජන සේතුකාරකා පපංච උදපානංච යෝ දදන්ති උපස්සයං තේසං දිවාචරත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති. දිවාචරත්තෝච දිවාරෑ දෙක්හි සදා හැමදාම හැම වෙලාවෙම පුඤ්ඤං පවඩ්ඩති. පින් වැඩේ පින් වැඩෙන පින්කමක්. මොකද්ද පින් වැඩෙන පින්කම්? ආරාම රෝපා උද්‍යාන හදන එක. වන රෝපා කැලේ හදන එක. සේතුකාරකා ඒ දඬු පාලම් බෝක්කු හදන එක. පපංච උදපානංච නානලින් බොනලින් හදන එක. උපස්සයන් නිවාස හදලා දෙන එක, ගෙවල් හදලා දෙන එක. සාකාරුණික පින්වත්නි, පින් වැටිලා තියෙන්නේ පන්සලේම නෙමෙයි. පින් අහුලන්න පුළුවන් පන්සලෙත් වැටිලා තියෙනවා. පින් අහුල ගන්න පුළුවන් ඉස්පිරිතාලෙත් පින් වැටිලා තියෙනවා. කවුරු හරි කෙනෙකුට පන්සලට ගිහිල්ලා පන්සලේ වැටිලා තියෙන පින් අහුලන්න පුළුවන්. බෝධින් වහන්සේට වැටිලා තියෙනවා පින්. ආන්න අතු ගාලා පින් අහුල ගන්න පුළුවන්. අහුල නොගත්තොත් වෙන කෙනෙක් අහුල ගනී. එතකොට අහුල ගත්තු එක්කෙනාගේද වැරද්ද? අහුල නොගත්තු කෙනාගේද වැරද්ද? අහුල නොගත්තු කෙනා
අහුල ගත්තේ නැත්නම් එයාගේ වැරද්ද. අහුල ගත්ත කෙනා එයාගේ හොඳ. පන්සල් වත්තේ තන තන තනකොළ හැදිලා සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන්. දැක්කද පන්සලේ වැටලා තියෙන පින් අහුලන විදිහ? අහුල ගත්තොත් හොඳයි. නොගත්තොත් වෙන කවුරු හරි අහුල ගනී. හුඟක් වෙලාවට අපේ හාමුදුරුවෝ අහුල ගනී. දැන් පන්සල් වත්තේ පින් අහුල ගන්න එක තමන්ගේ වැඩක්. අහුල නොගත්තොත් තමන්ගේ වැඩක්. ඉස්පිරිතාලවල වල ඕන තරම් පින් වැටලා තියෙනවනේ. ඕනෑ තරම් අහුල ගන්න පුළුවන්. ඉස්කෝලේ වත්තේත් පින් වැටලා තියෙනවනේ. පාරෙත් පින් වැටලා තියෙනවනේ. පිට්ටනියෙත් පින් වැටලා තියෙනවනේ. මේ හැම තැනකම වැටලා තියෙන පින් අහුල ගත්තොත් අහුල ගත්ත කෙනාටයි. නැත්තම් වෙන කෙනෙක් අහුල ගනී. කවුරු හරි අහුල ගනී කියන ලෝභකමට අහුල ගන්න එක නෙමෙයි මං කියන්නේ. ඒක නිසා කරනවා නම් පින් හැම තැනම තියෙනවා. පොතක් පතක් කියලාත් පිනක් දහමක් කරන්න පුළුවන්. සිල් ගන්නවලත් පිනක් දහමක් කරන්න පුළුවන්. ධනක් පහනක් කරලා දීලා ඒවා දෙවෝලත් පිනක් දහමක් කරන්න පුළුවන්. දහම් පොත් ලියවලා පිනක් දහමක් කරන්න පුළුවන්. බණ කියවලා පිනක් දහමක් කරන්න පුළුවන්. නැති බැරි ඇත්තන්ට උදව් උපකාර කරලා පිනක් දහමක් කරන්න පුළුවන්. පොදු ස්ථානයක් සංවර්ධනය කරලා පිරිසිදු කරලා පිනක් දහමක් කරන්න පුළුවන්. පොදු මහා සමාජයට උදව් උපකාර කරලා පිනක් දහමක් කරගන්න පුළුවන්. බිත්ති 4 මායිමේ වත්ත 4 මායිමේ ඇඟ නඩත්තු කරන්න උදේ හිට රෑ වෙනකන් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් ජීවිතේ පුරාවටම කාලය වෙන් කිරීම වෙනුවට ඉන් එහා ඇති සමාජය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් රටටත් ජාතියටත් සමයටත් ප්‍රවර්ධනීය ඉලක්කයක් සඳහා යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් ආන්න පිනක් දහමක් කරගන්න පුළුවන්. ඒවා ඔක්කොම Tamanටයි. කාරුණික පින්වත්නි, තනියම යන ගමන් කීපයක් තියෙනවා. පිට රටකට යන්න ඕන වුණොත් යන්න වෙන්නේ Tamanට තනියම. තව කවුරු හරි කෙනෙක් යනවා නම් එයා යන්නේ තනියම. පාස්පෝර්ට් ගන්න යන්න ඕන තනියම. සුසාන භූමියට යන්න ඕනෙත් තනියම. එහෙ ගිහිල්ලා ආපහු සැරයක් කොහේ හරි තැනකින් ආපහු සැරයක් ඉපදිලා එන්න හදනවා නම් ඒ එන්න ඕනෙත් තනියම. අම්මා එන්නේ නැහැ. තාත්තා එන්නේ නැහැ. සසර සැරිසරන තෙක් ඔබ මගේ යයි ළඟ හිටි කිසිවෙක් යන්න එන්නේ නැහැ. ළඟ ඉන්න එන්නෙත් නැහැ. ආය උපදින්න එතකොට මාත් එතන උපදින්නම් කිව්වට එන්නේ නැහැ. එන්න බෑ. ආන් ඒ හුදකලා ගමනේ එකම ශක්තිය තමයි අර කියාපු පිං. ඒක කවුද කරගන්න ඕනේ? තමන්. ඒක තමයි. ඒක තමයි ඉස්සර වෙලාම මා කිව්වේ පෙර සඳහන් කළ පරිදි සැබෑවින්ම කම්මස්සකා කර්මය ස්වකීයයි. කර්මය තමා විසින් කරගත යුත්තක්. ඒ කර්මය කරගත යුතු වන්නේ තමා විසින්මයි. මෙච්චර කාලයක් යම් කිසි කෙනෙක් පව් කරගෙන තියෙනවා නම් හරියට කුණු කාණුවේ ඉන්නවා වගේ. දැන් ඉතින් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. කුණු කාණුවේ හිටියා තමයි. මේ ටිකත් කාණුවේම ඉන්නවා කියලා හිතන්නේ නැතුව කරන්න ඕන දේ මොකද්ද? කාණුවෙන් ගොඩ එන්න ඕනේ. හැබැයි ගොඩට වෙලා වේලුණාට කාණුවේ ගඳ යන්නේ නැහනේ. කරන්න තියෙන්නේ මොකද්ද? දිය ඇල්ල ගාවට ගිහිල්ලා නා ගන්න ඕනේ. පිරිසිදු වෙන්න ඕනේ. ආන්න ඒ වගේ අර තිබිච්ච මහා පෞකාර ජීවිතයෙන් මිදෙන්නත් ඕනේ.
මිදිලා නිකන් වේලි වේලි හිටියට හරියන්නේ නැහැ. පිනක් දහමක් කරන්න ඕනේ. ආන් ඒ වාගේ වැඩවලට මේ පැතුම් මහත්තයලා වගේ මහත්තුරුත් එක්ක පින්නතුන් එක්ක එකට එකතු වෙන්න ඕනේ. පින් දහම් කරන්න ඕනේ. අපේ හාමුදුරුවෝ වාගේ ස්වාමින් වහන්සේලාත් එක්ක පිනට දහමට ලැබිව කටයුතු කරන්නට ඕනේ. පොදු සමාජයේ යහපත උදෙසා කටයුතු කරන්න ඕනේ. දන්නා අඳුනන්නා වූද නොදන්නා නාඳුනන්නා වූද මහා සමාජයේ යහපත උදෙසා කැප වෙන්නට ඕන. හැමදාමත් තමන් වෙනුවෙන් තමන්ගේම යහපත වෙනුවෙන් පමණක් ගෙවම් කරන ජීවිතේ වෙනුවට මේ මහා සමාජයේ යහපත වෙනුවෙන් කැප වෙන්නට ඕන. ඒක නිසා කාරුණික පින්වත්නි, ඊටාම හොඳින් තේරුම් ගන්න කම්මස්සකා කර්මය ස්වකීයයි. තමා විසින් කරගන්නා ලද්දා වූ දෙයක්. තමා විසින් තමාට වගකිව යුතුයි. තමාගේ වගකිව යුත්තා තමාමයි. අනාගතයේ තීරකයා තමාමයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කාරුණික පින්වත්නි, මතුගම උතුම්ගම දොඩම්පාපිටිය ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථාන ගණයෙහි අධිපති හත්තැල්ල බටදුරේ සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය ඇතුව කල්යාණ මිත්‍ර දායක සභාව අද දවසෙහි මේ පින්වත් පිරිස දායක සභාව හැටියට සහභාගී වෙලා බොහෝ දෙනාගේ ආධාර උපකාර ඇතිව මේ පින්කමෙහි දායකත්වයේ දරනවා. පළමු කොටම කල්යාණ මිත්‍ර දායක සභාව ඇතුළු කොට ඇති මේ පින්වත් සෑම දෙනාටමත් විශේෂයෙන්ම මේ පින්නතුන් මෙහෙයවමින් මේ කටයුතු සඳහා නායකත්වයේ සපයන අපේ පැතුම් මහත්මයා ඇතුළු කොට ඇති මේ පින්වත් සෑම දෙනාටමත් ඒ සඳහා නායකත්වයේ සපයන අනුශාසකත්වයේ සපයන අපේ හාමුදුරුවන්ටත් නිරෝගී සම්පත චිරජීවනය ශාන්තිය තුනුරුවන් සරණ වේවා කියලා සාදු කියන්නට ඕන. ඒ වගේම උදුලාවතී මහත්මියගේ පියාණන් ලිවේරිස් මහත්මයා, ඒ වගේම දියණිය රසිකා, ඒ වගේම සොහොයුරු කරුණාරත්න යන නම් සඳහන් කරන පින්වත් සෑම දිනාටම මේ පින් අනුමෝදන් වේවා, නිවනේ සැනසීම වේවා කියලා සාදු කියනවා. අද දවසේ මේ පින්කම සඳහා විශේෂ දායකත්වයක් දක්වමින් සහයෝගයේ දක්වපු දර්ගා නගරයේ තිලක මෙඩිකල්ස් අධිපතිතුමාටත්, සේපාලිකා මහත්මියටත්, වික්‍රම චින්තක වික්‍රම සනත් ඉන්දික යන මහත්තුරුන්ටත්, විජිතා මහත්මියටත්, විදේශගතව සිටින අශෝක තිලකරත්න මහත්මයාටත්, ශාන්ති මහත්මිය, දුලාංජලි මහත්මිය යන අයටත්, ඒ පවුල්වල පින්වත් සෑම දෙනාටමත් මෙපින්නත්පත් වේවායි සාදු කියන්නේ. බෞද්ධයා මාධ්‍ය ජාලයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙපින් වේවායි සාදු කියන්නේ. අද දවසේ ධර්ම ශ්‍රවණය කළා වූ මේ පින්වත් මේ ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් සෑම දිනාටමත්, ධර්ම දේශනා කළ මටත්, මේ හැම දිනාටමත්, මේ මැදිරියෙන් පිට ඉඳලා මේ ධර්ම ශ්‍රවණය විද්‍යුත් මාධ්‍යයෙන් ශ්‍රවණය කරන්නා වූ රටවාසී ලෝවාසී සෑම දිනාටමත් නිරෝගී සම්පත චිරජීවනයේ ශාන්තිය සෞභාග්‍ය වාසනාව උදා වේවා, කරන කියන කටයුතු සියල්ලක් දියුණු පවුණු භාවයට පත් වේවා, ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා, තුනුරුවන් සරණ දෙවි රැකවරණ වේවා, අවසන නම් සඳහන් කළ නොකළ හැමට අමා මහ නිවනේ සුවය ලැබේවායි සාදු කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
සාදු සාදු සාදු. සුපින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් සද්ධර්ම දේශනාව සිදු කළ ඉඳුරාගාර ශ්‍රී ජේතවනාරාම වාසී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආරෝපවාහිනිය ඔබ වෙත ගෙන සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි